හොඳයි ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ RAM Studios එකේ Video Games Master Class කියන channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද session එකේ instructor විදියට කතා කරන්නේ මම රවින්දු ඕමන්ත. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් category එක වීඩියෝ එකක්. ඒ තමයි basics කියන category එකේ වීඩියෝ එකක්. ඉතින් මේ basics කියන category එකේදී අපි ඔයාලට අරගෙන එන්නේ video games වලදී ඒ video games වලට ඔයාලා මොන පැත්තකින් හරි වැඩ කරනවා නම් level designing 3D modeling ඊට පස්සේ programming ඒ මොන හරිම පැත්තකින් වැඩ කරනවා නම් ඒ හැම පැත්තටම අදාළ වෙන දැනගෙන සිටිය යුතුම දේවල් මොන හරි තියෙනවා නම් අන්න ඒ දේවල් තමයි ඕගොල්ලන්ට අපි මෙන්න මේ basics category එක ඇතුලේ videos වලින් අරගෙන එන්නේ. ඉතින් මේ basics category එකේ පළවෙනි වීඩියෝ එක හැටියට අපි අරගෙන ඉන්නේ basics of modeling. එතකොට ඔයා 3D modeling කරනවා නම් ඔයා 3D Max Maya ඒ වගේම අපි ගොඩක්ම ඕගොල්ලන්ට ඉගෙන ගන්න කියලා පුෂ් කරන Blender වගේ software එකක් ඔයා පාවිච්චි කරලා 3D modeling පැත්ත ගැන ස්ටඩි කරගෙන යනවා නම් ඒ පැත්තේ වැඩ කරනවා නම් ඔයාට මේ බේසික්ස් ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඔයා දන්නේ නැති කලින් දන්න ඒ වුණාට හිතපු තරම් දන්නේ නැති දේවල් මෙතන මේ බේසික්ස් වලින් කතා වෙන්න පුළුවන්. ඉතින් අපි යමු පාඩමට. මොකද්ද 3D modeling කියලා කියන්නේ? 3D modeling is a technique in computer graphics for producing a 3D digital representation of any object or surface. එතකොට computer graphics වලදී 3D කියන එක ඔයාලට දැන් ගොඩක් හුරු පුරුදුයිනේ. ඔයගොල්ලෝ ෆිල්ම්ස් බලනවා ඊට පස්සේ ගේම්ස් ගහනවා. එතකොට ඔයාලා ගොඩක් දන්නවා මේ ෆිල්ම්ස් වල ගේම්ස් වල මෙන්න මේ 3D කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා කියලා. එතකොට මේ 3D කියන ටෙක්නොලොජි එකේදී කරන්නේ අපිට මේ පේන ස්ක්‍රීන් එකේ කම්පියුටර් එකක අපිට මේ පේන ස්ක්‍රීන් එක ඇතුලේ virtual 3D space එකක් හදන එක. මේක ඇත්තටම තියෙන 3D space එකක් නෙමෙයි virtually අපිට පෙන්වන 3D space එකක්. එතකොට මේ 3D space එක ඇතුලේ එහෙමත් නැත්නම් මෙන්න මේ virtual 3D space එක ඇතුලේ මොකක් හරි object එකක් ඔයාට පෙන්වන්න ඕනේ නම් ඒ object එක හදන procedure එකට අපි කියනවා 3D modeling කියලා. එහෙමත් නැත්නම් ඒ technique එකට. එතකොට මොකක් හරි object එකක representation එකක් කියලා කියන්නේ ඔයා යාව පෙන්නනවා 3D model එකක් ඔයා පෙන්නනවා නම් අපේ ඇහැට පේනවා නම් ඒකේ අපි ඇහැ අඳුර ගන්න දේවල් ටිකක් තියෙනවනේ ඒක මෙන්න මේ වගේ හැඩේ ඒක මෙන්න මේ වගේ පෙනුම අන්න ඒ වගේ මොකක් හරි යාගේ තියෙන qualities ටිකක් තියෙනවනේ 3D model එකක එහෙමත් නැත්නම් surface එකක එතකොට අන්න ඒ representation එක හදන technique එක තමයි 3D modeling කියලා කියන්නේ මේක පොඩ්ඩක් ඔලුවට දාගන්න මේක සිම්පල් වගේ පේන්න පුළුවන් හැබැයි මේ concept එක හරියට ඔලුවට ගියොත් ඔයාලට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. එතකොට ආටිස්ට් කෙනෙක් මොන හරි ස්පෙෂල් software එකක් පාවිච්චි කරනවා මේ 3D space එකේ points හදන්න. 3D space එකේ පොඩි points හදන්න ආටිස්ට් කෙනෙක් විශේෂ software එකක් පාවිච්චි කරනවා ඒකටම dedicate වෙච්ච. එතකොට මේ 3D space එකේ අර virtual 3D space එකේ හදන මේ points වලට අපි කියනවා vertex කියලා. එහෙම නැත්නම් vertices කියලා කියනවා ඒ points ගොඩක් නම් එක point එකකට කියනවා vertex කියලා points ගොඩක් නම් අපි ඒකට කියනවා vertices කියලා. එතකොට මේ points හදලා මේ 3D space එකේ points හදලා ඒකෙන් යාලා හදනවා ඒ points එකතු කරලා mesh එකක්. අපි ඒකට කියනවා mesh එකක් කියලා. මේ mesh එකම තමයි අපි 3D model එකක් එහෙමත් නැත්නම් 3D object එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ mesh එකක් මේගොල්ලෝ define කරන්නේ a collection of vertices that form an object. ඒ කියන්නේ vertices වල එකතුවක් කියන එක තමයි mesh එකක් කියලා කියන්නේ. ඒකෙන් හැබැයි object එකක් form වෙනවා එහෙමත් නැත්නම් object එකක් හැදෙනවා. එතකොට මේ 3D objects හදන්න පුළුවන් automatically වගේම manually මොකක් හරි mesh එකක් තියෙන එකක් අරගෙන ඒ කියන්නේ තියෙනම mesh එකක් අරගෙන ඒකේ හැඩය වෙනස් කරලා වුණත් තව mesh එකක් අපිට හදන්න පුළුවන්. හරි ඒ කියන්නේ අපිට points අලුතෙන් add කරලා මොකක් හරි model එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන model එකකම ඒ points ටික වෙනස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් vertex ටික නැත්නම් vertices ටික අපිට එහෙට මෙහෙට deform කරලා තව අලුත් shape එකක් හදා ගන්න පුළුවන්.
ඉතින් මේ 3D models කියන ඒවා පාවිච්චි වෙනවා එක එක mediums වල, video games වල, movies වල, architecture වල, illustrations වල, engineering වල, commercial advertising මේ වගේ ගොඩක් තැන්වලදී මෙන්න මේ 3D model කියන එක පාවිච්චි වෙනවා. right. ඉතින් මේ දේවල් ගොඩක් basics. හැබැයි ඉස්සරහට මේ දේවල් ටික ඔයාලට වැදගත් වෙනවා. එතකොට මේක ඇතුලේ අපි කතා කරනවා polygonal mesh කියලා જાතියක්. ඒ කියන්නේ අපි අර කතා කරපු vertices වලින් හැදිලා තියෙන mesh එකට අපි නමක් දෙනවා polygonal mesh කියලා. ඇයි අපි මේකට polygonal mesh කියලා කියන්නේ? In computer graphics, a polygon mesh is the collection of vertices, edges and faces that make up a 3D object. ඒ කියන්නේ මේ polygonal mesh එකක් හැදෙන්නේ vertices වලින් විතරක්ම නෙමෙයි. polygonal mesh එකක් ඇතුලේ තියෙනවා vertices, edges, faces කියන කෑලි තුනම. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් තේ එකක් හදනකොට මොනවද තියෙන්න ඕනේ? තේ කොළ තියෙන්න ඕනේ, සීනි තියෙන්න ඕනේ, පිටි තියෙන්න ඕනේ. මේ වගේ දේවල් ඔක්කොම හැදුනට පස්සේනේ අපිට මේක තේ එකක් කියලා පේන්නේ. හරි. එතකොට කෑමක් හදද්දී ඕන දෙයක් හැදෙනකොට ඒකේ ඇත්තටම බේස් එක වෙනස්නේ. අපි වුණත් ඔය කියන්නේ මිනිස්සු හැදිලා තියෙන ඇස් නහර වලින් කියලා. හරි. එතකොට මේ එක එක දේවල් වලින් මොන හරි ඔබ්ජෙක්ට් එකක් හැදෙන්න ඕනේ. එතකොට මේ වගේ මේ polygonal mesh කියන එක හැදෙන්නේ vertices, edges and faces කියන ඒ වගේ. එතකොට මේවත් එක්ක තමයි අපි ඩීල් කරන්නේ. එතකොට ඔයා 3D modeling ගැන දන්නකොට 3D modeling නම් ඔයා කරන්නේ මේ vertices, edges, faces කියන එක ගැන හරිම අයිඩියා එකක් නැත්නම් ඔයාට 3D modeling අමාරු වෙනවා. හැබැයි ඔයාට මේවා ගැන හොඳ අයිඩියා එකක් තියෙනවා නම් හොඳ බේස් අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට 3D modeling කියන එකක ගේමක් නැති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. A polygonal mesh defines the shape and contour of every 3D character and object, whether it is used for 3D animated film, advertising or video games. ඒ කියන්නේ මොන medium එකේදී ඔයාගේ 3D model එක පාවිච්චි කරත් මේ polygonal mesh එකෙන් තමයි ඔයාගේ 3D character එකක් හෝ object එකක් හෝ ඒකේ තියෙන shape එක ඒ හැමදේම define කරන්නේ. ඒකෙන් තමයි අපිට අන්තිමට රූපයක් පේන්නේ. මෙයා මේ වගේ කෙනෙක් කියලා. character එකක් නම් object එකක් නම් මේක මේ වගේ object එකක් කියලා. එතකොට මේ polygonal mesh කියන එක තමයි මේ හැම තැනදීම 3D modeling වල අපි පාවිච්චි කරන නිසා අපි හදන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙන රූපේ තියෙනවා මිනිස්සෙගේ අතක්. එතකොට මේ අත කොටස් වලට බෙදිලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. මේක polygonal mesh එකක් නිසා. මේ polygonal mesh එකේ කොටස් තමයි මෙයා බෙදලා තියෙන්නේ. එතකොට මේ කොටස් කොහොමද බෙදාගන්නේ? මේ විදිහට අපිට mesh එකක් represent කරන්න පුළුවන් vertex, edge සහ faces කියන ඒවා. එතකොට 3D space එකේ තිත් තියලා අපිට තිත් තුනකින් නැත්නම් vertex තුනකින් අපිට මේ වගේ shape එකක් හදාගන්න පුළුවන් ත්‍රිකෝණයක්. හැබැයි මේක ත්‍රිකෝණයක් වෙන්න නම් අර vertex ටික connect වෙන්න ඕනේ. ඒ connect වෙන line වලට කියනවා අපි edge එකක් කියලා. එතකොට vertex එකක් කියලා කියන්නේ තිතක් නම් edge එකක් කියලා කියන්නේ ඒ තිත් දෙකක් යා කරන line එකක්. එතකොට මේ විදිහට තිත් තුනක් line තුනකින් යා වුණාම අපි ඒකට කියනවා triangle එකක් කියලා. හරි. එතකොට මේකේ දැන් මැද මුකුත් නැහැනේ. දැන් මේකේ මැද මුකුත් නැහැ. මේක මැදත් අපි ෆිල් කරා කියන්නකො මැදට අපි මොකක් හරි දෙයකින් පුරවනවා. ඒක මැද මොකක් හරි දෙයකින් පුරවනවා. ඔයා හිතන්න මේක වෙසක් කූඩුවක් හදනවා කියලා. වෙසක් කූඩුව හදනකොට ස්ට්‍රක්චර් එක තමයි vertex සහ edges වලින් හදන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ කොළ ගෙනල්ලා ඒ හැඩේ ෆිල් කරනවනේ. වෙසක් කූඩුවක් නිකන් ඇටකොට්ට වගේ තියන්නේ නැහනේ. හරි. වෙසක් කූඩුවක් ඇටකොට්ට වගේ තියන්නේ නැහැ. මැද ලයිට් එකක් හෝ ඒකේ මොකක් හරි ඉටිපන්දමක් පත්තු කරන්න හරි එහෙම මොකක් හරි කරලා ඒ ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් එක හදලා ඊට පස්සේ අපි ඒක කොළ වලින් වහනවනේ. අන්න ඒ කොළයකට කියනවා අපි face එකක් කියලා. එතකොට මෙන්න මේ vertex, edges and faces කියන දේවල් වලින් තමයි mesh එකක් අපි represent කරන්නේ. එතකොට මේ mesh vertex, edges, faces වලින් තමයි ඇතුලේ 3D modeling application එක ඇතුලේ ඒ calculations දුවන්නේ. අන්න ඒකයි මේ දේවල් වැදගත් වෙන්නේ. එතකොට මෙහෙම හදන එකකට අපි කියනවා polygon එකක් කියලා. හරි. මෙහෙම හදන එකට අපි සාමාන්‍යයෙන් කියනවා polygon එකක් කියනවා. එතකොට polygon එකක් මෙහෙම ඒ කියන්නේ මේ විදිහට polygons ගොඩාක් එකතු වුණාම එහෙමත් නැත්නම් triangles කියලා අපි කියනවා කියලා මම කිව්වා කලින් triangles ගොඩාක් එකතු වුණාම අපිට හැදෙනවා polygonal model එකක්.
හරි එතකොට තමයි අපිට මොඩල් එකක් හම්බෙන්නේ polygons එකතු වෙච්ච මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා polygonal model එකක් කියලා. එතකොට mesh එකක් කියලා කියන්නේ මේ polygonal model එකකටම තමයි. එතකොට මේවල අපි කතා කරනවා n-gens කියලා දෙයක්. මොනවාද මේ n-gens කියලා කියන්නේ? ඕගොල්ලෝ මේක ගොඩක් විට නොදැන ඉන්න පුළුවන්. A shape or a face that consists of minimum 3 edges or 3 vertices are commonly introduced as a polygon. ඒක අපි කලින් ස්ලයිඩ් එකේදී කතා කරා. minimum ඔයාගේ vertices තුනක වෙන vertices තුනක් සහ edges තුනකින් සම්බන්ධ වෙන මොකක් හරි face එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා polygon එකක් කියලා. මොකද තුනක් අපිට ඕන වෙන්නේ අපිට එහෙම face එකක් හදන්න නම් අඩුම තුනක් ඕන. අඩුම vertices තුනක් ඕනේ, අඩුම edges තුනක් ඕන. ඊට පස්සේ මේකෙදිත් මේ තුනක් තියෙන object එකට අපි විශේෂ නමක් දෙනවා triangle කියලා. triangle කියලා. එතකොට the triangle is a face that consists of just 3 sides or edges connected by 3 vertices. ඒ කියන්නේ තුනක් තියෙන එකකට අපි කියනවා triangle කියලා. තුනකින් හැදෙන හෝ minimum ඒ කියන්නේ minimum තුනකින් හැදෙන එකකට අපි කියනවා polygon කියලා. ඒ කියන්නේ තුනක් විතරක් නෙමෙයි polygon එකකට තියෙන්න පුළුවන්. polygon එකක් කියවම ඊට වඩා වැඩි දේවල් තියෙන්න පුළුවන්. හරි. edges තුනකට වඩා vertices තුනකට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට right in the middle of these two polygons is a quad. ඒ කියන්නේ triangles දෙකක් එකතු වුණාම අපි එහෙම එකකට කියනවා quad එකක් කියලා. quads කියලා කියනවා. ඒව තමයි අපි සාමාන්‍යයෙන් කතාව හරියදී polygon එකක් කියලා කියන්නේ. polygon එකක් කියන එක ඇත්තටම quad එකක් නෙමෙයි. හැබැයි quad එකක් කියලා අපි සාමාන්‍ය කතාව හරියදී කතා කරනවා. ඒ කියන්නේ edges 4ක් සහ vertices 4ක් තියෙන එක. edges 4ක් සහ vertices 4ක්. මේකේ edges 5ක් වෙනවා මේක triangles වලට කැඩුවා. හරි. ඔයාලට මම කියන එක තේරුණා කියලා හිතනවා. දැන් ඔයගොල්ලන් side එකකිනුත් පේනවා ඇති triangles තියෙනවා. අපි ඒකට කෙටියෙන් කියනවා tris කියලා. ඊට පස්සේ quads කියනවා. ඒ වගේම polygons කියනවා. අපි 4ක් තියෙන එකට. polygon කියලා කියන්නේ triangle එකකටත් අපි polygon එක කියලා කියනවා. හරි. ඒක වැඩි mistake කරගන්න එපා. ඊට පස්සේ n-gon එකක් කියලා කියන්නේ දැන් polygon කියනකොට poly කියලා කියන්නේ ගොඩක් කියන එකනේ. polygon. එතකොට ගොඩක් ඒ vertices edges තියෙන ගොඩක් එකතු වුණාම තමයි gun කියන එක වෙන්නේ. එතකොට n-gon කියලා කියන්නේ කීයක් හරි තියෙන එක. n කියලා කියන්නේ මොකක් හරි ඒ vertices ගාන. ඒ vertices of edges ගානට තමයි අපි n කියලා අංකයක් දීලා තියෙන්නේ. එතකොට n-gon එකක් කියලා කියන්නේ මොකක් හරි face එකක් තියෙනවා නම් ඒකට 4කට වඩා වැඩි නම් edges 4කට වඩා වැඩියෙන් ඒකට තියෙනවා නම් අපි ඒකට කියනවා n-gon එකක් කියලා. එතකොට උදාහරණයක් විදියට edges 5ක් තියෙන එකක n කියලා කියන්නේ 5ක්. edges වටේට 6ක් තියෙන එකකට අපි n කියලා කියන්නේ 6. n-gon කියන නමෙන්. ඒ කියන්නේ ඒක නම හැදිච්ච විදිහ මම කියන්නේ. එතකොට n-gon කියලා කියන්නේ මොකක් හරි face එකක් ඒකට 4කට වඩා edges තියෙන්න ඕන. එතකොට side එකකින් ඔයාලට තියෙනවා වගේ පේනවා ඇති. triangle තියෙනවා quads තියෙනවා. ඒකට වඩා ඕනම shape එකකට ඕනම face එකකට ඒකට වඩා වැඩි edges ගානක් වැඩි vertices ගානක් තියෙන ඕනම එකකට අපි කියනවා n-gon එකක් කියලා. right. මම හිතනවා ඒක තේරෙනවා ඇති කියලා. එතකොට මේ n-gons කියන ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි n-gons තියෙනවා නම් අපි ඒව අනිවාර්යෙන් triangles වලට හරි quads වලට හරි පුළුවන් විදියට කඩා ගන්න ඕනේ. අපි පුළුවන් විදියට කඩා ගන්න ඕනේ. එතකොට ඇයි මේ n-gons කියන ඒවා නරකයි කියලා කියන්නේ? පළවෙනි හේතුව තමයි deformations. deform වෙනවා කියලා කියන්නේ හැඩේ වෙනසක් වෙනවා කියන එක. එතකොට n-gons and triangles typically cause a lot of issues when deforming the model. අපි 3D model එකක් තියෙනවා නම් ඒකේ හැඩේ වෙනස් වෙනවා නම් එතනදී මේ n-gons උයි triangles තිබ්බොත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කවුරු හරි හිතන්න පුළුවන් දැන් triangles ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. triangles එක තැනකදී ප්‍රශ්නයක් වෙනවා. අපි හැබැයි triangles බේස් එක විදියට තියාගන්නේ නැතුව quads වලින් හදාගෙන ගියොත්
ඒක ඇතුලේ ට්‍රයිඇන්ගල්ස් තිබ්බට ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මම හිතන්නේ තේරෙනවා. හරි. එතකොට ඒ නිසා තමයි ගොඩක්ම 3D හදන softwares වල triangles වලින් 3D models හදන්න නැතුව quads වලින් 3D models හදාගෙන යන්නේ. ඒ අර එන deformation issues එක issues වළක්ව ගන්න. හැබැයි ඒ කොහොම වුණත් n-gons තිබ්බොත් ඒව නම් කොහොම හරි triangles වලට හරි quads වලට හරි කඩා ගන්න ඕන. most preferably quads වලට තමයි කඩා ගන්න ඕන. right. එතකොට deform වෙන වෙලාවවල තමයි මේක වෙන්නේ. issues එන්නේ. එතකොට දැන් model එක deform වෙන්නේ කොයි වෙලාවෙද? model එක deform වෙනවා නම් වෙන්නේ ඒක animation කරද්දී. character එකක් ගත්තොත් ඒ character එකක අත මෙහෙ වෙනවා, දණිහ නැමෙනවා, ඔළුව හැරෙනවා, එතකොට බෙල්ල හැර වෙනවා. ඒ හැම තැනදීම model එක deform වෙන එකයි වෙන්නේ. එතකොට ඔයාගේ model එකක් තියෙනවා නම් ඒක rig කරනවා නම් සහ ඒක animate කරනවා නම් rig කරලා අනිවාර්යයෙන්ම එයාගේ base topology එකේ quads තියෙන්නම ඕනේ. n-gons and triangles තිබ්බොත් එතන ප්‍රශ්නයක් වෙනවා. triangles තියෙන්න පුළුවන්. හැබැයි ඕනෙම තැන්වලදී විතරයි. මොකද අපිට ගොඩක් තැන්වලදී quads වලින් අපේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්, නැත්නම් අපේ model එක හදන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් triangle ප්‍රමාණය අඩු කරන්න ඕනිම තැන්වලට විතරයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ rendering වලදී. n-gons උයි triangles උයි ගොඩක් වෙලාවට artifacts ඇති කරන්න පුළුවන් renderings වලදී ඒවා හරියට තිබ්බේ නැත්තම්. හරියට තිබ්බේ නැත්තම් කියන්නේ n-gons එහෙම තිබ්බොත් ඒවා rendering වලදී ගොඩක් වෙලාවට calculations වෙනකොට අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් rendering වලින් මොන හරි එක තැනක කළු වෙනවා නම් එක තැනක නිකන් shape එක නිකන් අර තියෙන්න ඕනේ හැඩය වගේ නැතුව නිකන් මොකක් හරි අමුතු නිකන් ඇම්බරිලා ගිහිල්ලා එහෙම මොන හරි තියෙනවා නම් ඒ අනිවාර්යෙන්ම n-gon එකක් සහ triangle එකක් නිසා. එතකොට ඔයාට මේක වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා n-gons ටික quads වලට සහ ඕනෙම වුණොත් triangles වලට කඩා ගන්න පුළුවන්. quads වලට තමයි කඩන්න. ඊට පස්සේ smoothing කියලා කියන්නේ තේත් model එකේ surface එක සාමාන්‍ය flow එකක් තියෙන්න බෑ. හැම එකම අපි නිකන් ඔහේ නිකන් හදන්නේ නැහැ. අපි මොන object එකක් හැදුවත් ඒකේ surface එක ගත්තොත් ඒකේ ලස්සන flow එකක් තියෙනවා. ඒ flow එක නැති වෙනවා මෙන්න මේ n-gons triangles පාවිච්චි කරොත් ගොඩක් විට. එතකොට සමහරවිට extra vertices add වෙන්න පුළුවන්, edges add වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තිබ්බොත් අර model එකේ නිකන් 아무තු bump තියෙන්න පුළුවන්, එක වෙලාවල් තියෙන්න පුළුවන්. අර smooth නැතුව ඒ flow එක නැතුව. ඒ නිසා smoothing, rendering සහ deformation කියන තැන් තුනේදීම මේ n-gons කියන කට්ටිය ගොඩක් නරක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි triangles උත් වැඩිපුර තිබ්බොත්. ඒ නිසා triangles ඕනි තැන් වලට විතරයි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි n-gons කියන ඒවා හැම වෙලාවෙම triangles වලට හරි quads වලට හරි කඩන්න පුළුවන් නිසා හැම වෙලාවෙම n-gons කඩන්න ඕනේ. n-gons කියන එක නම් කොහොමත්ම තියෙන්න හොඳ නැහැ. ඒ නිසා ඔයාගේ topology එක ලස්සන වෙන්න නම් ඔයාගේ n-gons ටික නැති වෙන්න. දැන් topology කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ බලනවා. ඉතින් topology කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. right. ඊට පස්සේ quads are the best. ඒ කියන්නේ අර කිව්වත් වගේ n-gons පාවිච්චි කරන්න නරක නිසා සහ triangles පාවිච්චි කරන්න නරක නිසා අපි quads තමයි පාවිච්චි කරන්න ඕනේ. A very important reason for avoiding n-gons and triangles is that quads are really the industry accepted polygon. ඒ කියන්නේ මේ 3D modeling වලදී polygon කියන subject එකේදී industry එකකින්, ඒ කියන්නේ movie industry එකේදී, game industry එකේදී, architecture industry එකේදී පාවිච්චි කරන්නේ මෙන්න මේ quads කියන polygon type එක. ඒ නිසා තමයි quads වලට ගොඩක් වෙලාවට polygon කියලා කියන්නේ. මොකද ඒක තමයි පාවිච්චි වෙන එකම polygon එක ගොඩක් තැන්වලදී. එතකොට මේගොල්ලෝ කියනවා if your model's topology is made up of mismatch of quads, triangles and n-gons and of different edge amounts, your model will not compatible within the other areas of the pipeline like texturing, rigging and animating. ඒ කියන්නේ ඔයාගේ model එකේ topology එක අවුල් වෙන එක full pipeline එක ගත්තොත් 3D model එකක් හදන pipeline එකක් තියෙනවනේ. ඒ pipeline එකේ අනිත් වැඩවලටත් අවුලක් වෙන්න පුළුවන්.
පයිප්ලයින් එකක් කියලා කියන්නේ සාමාන්‍ය 3D මොඩල් එකක් හදනකොට අපි මුලින්ම concept art එකක් හදිනවා ඊට පස්සේ අපි block out එකක් හදා ගන්නවා ඊට පස්සේ අපි 3D මොඩල් එක ෆයිනල් කරනවා ඊට පස්සේ අපි ඒක UV කරලා ටෙක්ස්චර් කරනවා ඊට පස්සේ rig කරනවා animate කරනවා ඔය පයිප්ලයින් එකකින් යන්නේ සාමාන්‍යයෙන් මොඩල් එක. එතකොට ඔයා ඉන්නේ ඇත්තටම 3D modeling artist කෙනෙක් විදිහට ඔයා මේක බලනවා නම් ඔයා ඉන්නේ ඇත්තටම මුල හරියකනේ 3D model එක හදන හරියනේ. එතකොට 3D model එක හැදුවට පස්සේ texturing වලදී rigging වලදී animation වලදී ඔයාගේ මොඩල් එක හරියට තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා හරියටම මේ quads පාවිච්චි කරලා මේක හැදුවේ නැත්තම්. triangles, angles ඔක්කොම තිබ්බොත් ඕක ඇතුලේ පස්සේ අර ටෙක්ස්චරින් කරන මනුස්සයාට, රිගින් කරන මනුස්සයාට, ඇනිමේෂන් කරන මනුස්සයාට එහෙමත් නැත්නම් ඔයාම නම් ඒක කරන්නේ අර තැන්වලදී ඔයාට ප්‍රශ්න එන්න පුළුවන් සහ ඒක වෙන මිනිස්සු කරනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මොඩල් එකේ ටොපොලොජි එකේ කියලා කියන්නේ ඔයා මොඩල් එක හදනකොට පුළුවන් තරම් quads පාවිච්චි කරන්න ඕන. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ. එතකොට සමහර තැන්වලදී n-guns පාවිච්චි කරන්න පුළුවන්. perfectly flat surface එකක් තිබ්බොත් ඒ වගේ තැනකදී n-guns පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව flat object එකකදී deformation පාවිච්චි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම character එකක flat object එකක්, ඒ කියන්නේ flat surface එකක් තිබිලා හැබැයි ඒක කොහේ හරි වෙලාවක නැමෙනවා නම් එතන ඒත් flat උනාට එතන n-guns පාවිච්චි කරන්න බෑ. අපි හිතමුකෝ මොකක් හරි බිත්තියක් ඒ වගේ මොකක් හරි fixed static mesh එකක් ගත්තොත් ඒ වගේ තැනක n-guns තියෙන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි මේ n-guns කියන එක මේ 3D modeling වලදී ලොකු ප්‍රශ්නයක් වෙන තැනක්. හරි ඒ නිසා තමයි මේක ගැන මෙච්චර කතා කරන්නේ මේ 3D modeling basics වලදී. හරි එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ n-guns ටික ඔයා අයින් කරගන්න ඕනේ. හැබැයි perfectly flat surface එක තියෙන්න පුළුවන් සහ triangles avoid කරන්න පුළුවන් තරමක් avoid කරන්න පුළුවන් තරම් අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන්න. සමහර තැන්වලදී quads නැතුව ඒ අදාළ shape එක ගන්න triangles පාවිච්චි කරන්න වෙන වෙලාවල් එනවා. ඒ වගේ තැන්වලදී පාවිච්චි කරලා කමක් නැහැ. හැබැයි සාමාන්‍ය polygon එකක් විදිහට triangles පාවිච්චි කරන්න එපා. ඉතින් ඔයා ගොඩක්ම මේවා ඉගෙන ගන්නකොට practice කරන්න ඕනේ. modeling practice කරද්දී practice කරන්න ඕනේ එක දෙයක් තමයි n-guns වලින් අයින් වෙන එක. ඊට පස්සේ wireframe කියන වචනේ මොකක්ද කියන්නේ? wireframe කියන වචනේ මේ 3D modeling වලදී ගොඩක් පාවිච්චි වෙන වචනයක්. ඒක ගොඩක් public තැන් වලදී ඕගොල්ලන්ගේ 3D model එකක් එළියට පෙන්නනකොට ගොඩක් අය අහන්න පුළුවන් මට ඔයාගේ 3D model එකේ wireframe එකක් පෙන්වන්න කියලා. හරි. මොකක්ද මේ wireframe එක කියලා කියන්නේ? wireframe එක කියලා කියන්නේ ඔයාගේ 3D model එකේ edges වල representation එක. මම කිව්වනේ අපේ 3D model එකක් හැදෙන්නේ edges වලින්, vertices වලින් සහ faces වලින් කියලා. එතකොට මේකේ faces සහ vertices කියන එකටත් වඩා ඒ edges වලින් කොහොමද මේක පේන්නේ කියන එක වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ topology කියන තැනදී. topology කියන එක බලන්න තමයි wireframe කියන එක බලන්නේ. ගොඩක් වෙලාවට. ඒක මම කියන්නේ. එතකොට wireframe renderings කියලා වෙනම rendering කරන්න පුළුවන්. ඔයාගේ model වල wireframe එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. edges කොහොමද තියෙන්නේ කියලා බලලා මෙන්න මේ examples වල වගේ ඔයාගේ model එකක් render කරන්න පුළුවන්. ඒ edges ටික කොහොමද තියෙන්නේ කියලා බලන්න. එතකොට ඔයා 3D model එකක් සාමාන්‍යයෙන් ඔයාගේ portfolio එක පෙන්නනකොට ඒක ඇත්තටම දැන් ගොඩක් වෙලාවට දැන් ගොඩක් realism පැත්ත වැඩිනේ. එතකොට ගොඩක් වෙලාවට ඔයා සමහර 3D model එකක් ඔයා උපරිම තත්ත්වෙ ඉන්නවනේ. ඔයා උපරිම 3D modeling කියන තත්ත්වෙ ඉන්නවනේ. ඔයා හදන model එකක් ඒ හොඳටම rendering උත් කරාම full ඇත්ත වගේ පේන්නේ. එතකොට ගොඩක් අයට හිතා ගන්න බෑ මෙයා මේ බොරුවටද දාන්නේ කියලා අර සමහරට හිතා ගන්න බැරි වෙනවා. ඒක හැබැයි 3D model එකක්ද කියලා check කරගන්න ඔයාට පුළුවන් ඔයාගේ මොඩල් එක පෙන්නනකොට ඒ රෙන්ඩරින් එක පෙන්නනකොට ඒකත් එක්ක wireframe එකත් වෙනම ෆොටෝ එකක් එක්ක අප්ලෝඩ් කරන්න. මොකද එහෙම වුණාම බලන කෙනාට තව වටිනාකම වැඩි. අඩේ මේක මෙයා wireframe එකක් දාලා තිබ්බම ඇත්තම ලුක් එක හිතා ගන්න බැරි තරම් රියලිස්ටික්. හැබැයි wireframe එකක් දැක්කම අඩේ ඒක ඇත්තටම 3D මොඩල් එකක්ද කියලා හිතන වෙලාවක් තියෙනවා. අනිත් එක තමයි ඔයාගේ මොඩල් එකේ හොඳ ටොපොලොජි එකක් තියෙනවද කියලා තව එක්ස්පර්ට්ස්ලා ඔයාගේ මොඩල් එක බලනවා නම් බලන්න පුළුවන්. ඒකෙදිත් ඔයාලට මේ wireframe එක උපයෝගී වෙනවා.
එතකොට මොකක්ද මේ මම දැන් දෙතුන් පාරක්ම කිව්ව ටොපොලොජි කියන එක. එතකොට 3D මොඩලින් වලදී ටොපොලොජි කියන එක පාවිච්චි කරන්නේ ඔයාගේ මොඩල් එකේ එජස් ටික ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ කොහොමද නැත්නම් පැතිරිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. එහෙමත් නැත්නම් ඔයාගේ මොඩල් එකේ එජස් වල ස්ට්‍රක්චර් එක කොහොමද කියලා බලන්න. මොඩල්ස් දෙකක් අපි හිතමුකෝ එකම මොඩල් එක දෙන්නෙක් හදනවා ආටිස්ලා දෙන්නෙක් හදනවා හැබැයි දෙන්න හදලා ඉවරනාට පස්සේ රෙන්ඩරින් කරාමත් එකම වගේ පේන්න පුළුවන් ඒ වුණාට ඒ දෙන්නගේ වයර් ෆ්‍රේම්ස් දෙක බැලුවොත් ඒ දෙන්නගේ වයර් ෆ්‍රේම්ස් දෙකක් වෙන්න පුළුවන් කොහොමත් දෙකක් වෙනවා මොකද දෙන්නෙක් එකම ටොපොලොජි එක තියාගන්න කොහොමත්ම ක්‍රමයක් නැහැ එතකොට ටොපොලොජි එක කියලා කියන්නේ ඔයාගේ වයර් ෆ්‍රේම් එකෙන් බලන ඒ එජස් ටික පිහිටලා තියෙන විදිය. එතකොට දැන් මේ උඩ රූප දෙකක් මම ඔයාලට පෙන්නලා තියෙනවා පේනවා ඇති. එකම ඔබ්ජෙක්ට් එක හැබැයි ඒකේ ටොපොලොජි එක වෙනස්. ඒ දෙකට දෙකක් තමයි ටොපොලොජි එක තියෙන්නේ. පළවෙනි රූපේ තියෙන්නේ ඔක්කොම quads වලින් දෙවෙනි එක තියෙන්නේ ඔක්කොම triangles වලින්. එතකොට ඒ දෙක ගත්තම ඒ දෙකේ මොඩල් එක ඇත්තට මෙහෙම හොඳට තිබ්බට ෂේප් එකකින් එක වගේ තිබ්බට ඒ දෙකේම ටොපොලොජිස් දෙකක්. එතකොට මේ ටොපොලොජි කියන එක කොහොමද මේ 3D මොඩලින් වල සහ රෙන්ඩරින් වලදී බලපාන්නේ? එතකොට මේ ටොපොලොජි එකෙන් තමයි ඒ කියන්නේ මොඩල් එකේ ලයිට්ස් වදිනවනේ. ඒ කියන්නේ දැන් 3D මොඩලින් වලදී ඊට පස්සේ රෙන්ඩරින් කියන තැනට එනවනේ. රෙන්ඩරින් කියලා කියන්නේ ලයිටිං යනම්මනම් ඔක්කොම සෙටප් කරලා ඇත්ත ලෝකෙ විදියට ලයිට්ස් වැඩ කරන විදියට ඒ ලයිට්ස් ගහලා මැටීරියල් වයිස් ලුක් එක අරගෙන පෙන්වන එකට තමයි රෙන්ඩරින් කියලා කියන්නේ. එතකොට ඒ මොඩල් එකක සර්ෆේස් එකකින් ලයිට් එකට රියැක්ට් කරනවානේ. ඒ මොඩල් එකක සර්ෆේස් එක අර 3D verse again 3D space එකේ ගහන ලයිට්ස් වලට ඉෆෙක්ට් වෙලා එකෙන් මොකක් හරි ලුක් එකක් දෙනවනේ. අන්න ඒ ලුක් එක නැත්නම් ඒ හයිලයිට් එක වෙනස් වෙන්න පුළුවන් මේ ටොපොලොජි එක හරහා. ඔයාගේ මොඩල් දෙක එක වගේ වුණාට ටොපොලොජි දෙක අවුල් නැහැ. එක මොඩල් එකක ටොපොලොජි එක අවුල් එකක ටොපොලොජි එක හොඳයි වගේ වෙච්ච වෙලාවක ටොපොලොජි එක අවුල් එකේ රෙන්ඩරින් කරනකොට ඒකේ හයිලයිට් වල වෙනසක් තියෙන්න පුළුවන්. මොඩල් දෙකේම ෂේප් එක එකම වුණාට හයිලයිට් වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටොපොලොජි එක හොඳට තිබ්බම ඒ මොඩල් එකේ ෂේප් එක ඔයාලට ලේසියෙන් එඩිට් කරන්න පුළුවන්. දැන් ඔයා 3D මොඩලින් කරලා තියෙන කෙනෙක් නම් මෙන්න මේ ට්‍රයිඇන්ගල්ස් වලින් මේ මොඩල් එක තිබ්බම ඔයා හිතන්නකෝ එඩිට් කරන්න තියෙන කරදරේ. හැබැයි ටොපොලොජි එක තියෙන්නේ quads වලින් නම් ඔයාලට මාර ලේසි. ඒ වගේම තමයි ඔයාගේ ටොපොලොජි එක try quads අමතක කරන්නකො try එකයි දැන් වැරදි වැටහීමක් ගන්න එපා. ටොපොලොජි එක වෙනස් වෙන්නේ ට්‍රයිඇන්ගල් සහ quads කියන දේ මත කියලා. එකම මොඩල් එක quads වලින් හදලත් ඒකේ quads පිහිටන විදිහේ වර්ග දෙකක් තියෙන්නත් පුළුවන්. quads වල pattern එක වර්ග දෙකක් තියෙන්න පුළුවන්. අන්න ඒ pattern එකට තමයි topology කියලා කියන්නේ. එහෙම නැත්නම් quads or triangles කියන දෙක කියලා පටල ගන්න එපා. හරි. ඉතින් කොහොම වුණත් ඒ quads හරි triangles හරි මොකක් හරි ඒ තියෙන topology එක ලස්සනට තිබුණොත් තමයි ඒක edit කරන්න ලේසි වෙන්නේ. ඒ වගේම සහ ඔයා 3D modeling වල unwrapping කියන කොටස දන්නවනම් 3D modeling වල unwrapping කියන part එක දන්නවනම් ඒ unwrapping වලදී ගොඩක් වෙලාවට ලේසි වෙනවා ටොපොලොජි එක හොඳට තිබ්බොත්. ටොපොලොජි එක අවුල් වෙලා එන මෙස් එකක් වෙලා තියෙන තැනක හරි අමාරුයි unwrap කරගන්න. ඒ වගේම තමයි විශේෂම තැන කලිනුත් අර කිව්වා වගේ රිග් කරද්දි සහ ඇනිමේට් කරද්දි ලස්සනට ටොපොලොජි එක තියෙනවා. ඒ නැමෙන තැන් ඒවට අදාළව අපි ටොපොලොජි එක හදලා තියෙන්න ඕන. ඉතින් ඔයාගේ මොඩල් එක ඇනිමේට් කරලා රිග් කරන කැරක්ටර් එකක් නම් ඔයා මාර විදියට ඔයාගේ ටොපොලොජි එක බලන්න ඕනේ. ඒ ටොපොලොජි එක මත තමයි ඔයාගේ මොඩල් එක අන්තිම අවුට්පුට් එකේදී ලස්සනට තියෙනවද නැද්ද කියන එක බලපාන්නේ. ඊට අමතරව ටෙක්ස්චරින් කරද්දී මොඩල් එකේ ෂේප් එක එඩිට් කරනකොට සහ හයිලයිට්ස් ඇඩ් වෙනකොට මෙන්න මේ කියන තැන්වලදී මේ ටොපොලොජි කියන එක මාර විදියට බලපානවා. ඒ නිසා ටොපොලොජි කියන එක ගැන මාර විදියට ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා හොඳ 3D මොඩලින් කරනවා. ඊට පස්සේ මේ රීටොපොලොජි කියන්නේ මොකක්ද? ටොපොලොජි රීටොපොලොජි. රීටොපොලොජි කියලා කියන්නේ ආයමත් පාරක් ටොපොලොජි කරනවාට.
එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම මොඩල් එක හදාගෙන යනකොටම ටොපොලොජි එකත් එක්ක බලාගෙන ලස්සනට හදන් යනවා ඔය කියන විදිහට දැන් මම කලින් කිව්ව විදිහට මුලින් ඉඳලම quads වලින් හදන්න ඕනේ, triangles පුරවන් තරම් avoid කරන්න ඕනේ, n-gons නම් කොහොමත්ම තියන්න බෑ. එතකොට මොඩල් එක දැන් මම පටන් අරගෙන ලස්සනට ඔය rules එක හදාගෙන යනකොට ගිහිල්ලා ඉවරනාට පස්සේ ටොපොලොජි එක ලස්සනට තියෙනවනේ. ඇයි එහෙනම් මම ආපහු රීටොපොලොජි කියලා එකකට කතා කරන්නේ. රීටොපොලොජි කියන එක අපිට ඕන වෙන්නේ ඔන්න ඔය බේස් මෙෂ් එක කන්ට්‍රෝල් කරන්න බැරි තැන්වලදී. ඒ කිව්වේ. හරි අපි කතා කරමු. රීටොපොලොජි කියලා කියන්නේ rebuilding your model to reduce poly count and allow for UV unwrapping and proper deformation for animation models. අර කිව්වා වගේ poly count එක අඩු කරන්න UV unwrapping වලට සහ animation වලට ඒ topology එක ලස්සනට තියෙන්න තමයි අපි රීටොපොලොජි කියලා එකක් කරන්නේ. එතකොට මේ රීටොපොලොජි කරන්නේ මොන මොඩල් වලටද? Retopology is widely used by digital sculptors to convert their models into usable assets in game and film projects. ඒ කියන්නේ digital sculpting වලදී ඒ කියන්නේ ඔයා ගොඩක් දන්නවා අහලා ඇති අනිවාර්යයෙන්ම ZBrush කියන software එක. එතකොට ZBrush වලදී කරන්නේ 3D modeling නෙමෙයි. ඒක modeling type එකක් වුණාට ඒකේ කරන්නේ sculpting කියලා වෙනම part එකක්. එතකොට මේ sculpting කියන method එකේදී ඔයාට ඒ පොලිගන් වල ටොපොලොජි එක බල ඒ ස්කල්ප්ටිං එක කරන්න බෑ. ඕවරෝල් මොඩල් එකේ ෂේප් එක ගැන තමයි ඔයා ඒ ප්‍රොසීඩියර් එකේදී බලන්නේ. එතකොට ස්කල්ප්ටිං වලදී ඔයාට ටොපොලොජි එක බලන්න බැරි වුණා නම් ඔයා ඒ ස්කල්ප්ටිං ප්‍රොසෙස් එකේදී කරන්නේ මොඩල් එක පටපට ගාලා හදාගෙන යන්නේ. එතකොට මොඩල් එක හදලා ඉවරනාම ඒ ෂේප් එක ගන්නනේ අපි ස්කල්ප් කරන්නේ ෆ්‍රී එකේ. එතකොට මේ මොඩල් එක ෆිල්ම් එකකට හෝ ගේම් එකකට පාවිච්චි කරන්න නම් ඒ මොඩල් එකේ ෂේප් එක තිබ්බට බෑ. ඒකේ හොඳ ටොපොලොජි එකක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ මොඩල් එක අරගෙන අපි රීටොපොලොජි කරන්න ඕනේ. මේ වගේම දෙයක් තමයි වෙන්නේ 3D ස්කෑන් කරනකොට. මොකක් හරි රියල් වර්ල්ඩ් ඔබ්ජෙක්ට් එකක් ෆොටෝස් ගහලා හරි iPhone එකකින් හරි මොකක් හරි විදියකට 3D ස්කෑන් කරාම අපිට එනවා ගොඩාක් vertex pointers. මොකද මේ vertex points හදන එක තමයි කරන්නේ 3D scan එකකදී. හරි. එතකොට 3D scan එකකදීත් 3D scan එක වෙන software එකකින් දන්නේ නැහැ ලස්සනට topology එකක් හදාගන්න. ඒ නිසා ඒක අපේ මොකක් හරි game එකකට හරි film එකකට හරි පාවිච්චි කරනවා නම් අපි ඒකත් retopology කරන්න ඕනේ. එතකොට sculpting කරපු objects උයි 3D scan කරපු objects උයි අපි රීටොපොලොජි කරලා ටොපොලොජි එක ලස්සනට හදන්න ඕනේ. අපි මුලින් ඉඳලම හදන මොඩල් එකක නම් අපිට ටොපොලොජි එක ලස්සනට මේන්ටේන් කරන් යන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට වැඩේ තේරෙනවා. එතකොට learning the process is quickly becoming a valuable task as more and more game studios are using 3D scans in their asset pipeline. ඒ කියන්නේ මේ ටොපොලොජි රීටොපොලොජි කියන part එක හොඳටම කරන්න පුළුවන් වෙනකොට අපිට බේස් මෙෂ් එක හදන්න මුලින් ඉඳලම මහන්සි වෙන්න ඕනේ නැහැ. මුලින් ඉඳලම මිනිස්සෙක් හදා දෙන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මුලින් ඉඳලම ගහක් ගලක් හදලා මහන්සි වෙන්න ඕනේ නැහැ. අපි කෙලින්ම කරන්නේ මේ මොඩල් එක 3D ස්කෑන් කරනවා. එහෙම නැත්නම් ස්කල්ප් කරනවා. කරලා අරගෙන ඒක රීටොපොලොජි කරනවා. එතකොට මේක මාර විදියට ටයිම් එක අතින් වාසි. මුලින් ඉඳලා මොඩල් එකක් ටොපොලොජි බල හදනවට වඩා තියෙන 3D ස්කෑන් එකක් හෝ ස්කල්ප් එකක් හරි අරගෙන රීටොපොලොජි කරන එක මාර ලේසි. මොකද අර from scratch මොඩල් එකක් හදනවට වඩා 3D ස්කෑන් කරන එක සහ ස්කල්ප්ටිං කරන එක සෑහෙන ටයිම් එක අඩුවෙන් යන වැඩ. right. එතකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් Quixel කියන බ්‍රෑන්ඩ් එකකින් හදන Mega Scan කියන ෆොටෝ ස්කෑන් ලයිබ්‍රරි එක. ඒගොල්ලොන්ගේ මෙතන තියෙනවා එක ෆීචර් එකක් දාලා ඒගොල්ලන්ගේ සර්විස් වල skip guesswork. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන වැඩ ප්‍රමාණය මේගොල්ලෝ අඩු කරනවා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මම නිල් පාටින් highlight කරලා තියෙනවා. මේ Mega Scan කියන 3D scan objects වල මේගොල්ලෝ optimized topology එකක් ඕගොල්ලන්ට අරගෙන දෙනවා. ඒ කියන්නේ මේ Mega Scan කියන 3D scanned objects වල topology එක ඒගොල්ලෝ retopology කරලා හදලා optimize කරලා තමයි ඕගොල්ලන්ට දෙන්නේ. ඒ නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒවා game engine වල සහ films වල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ Quixel වගේ company එකක් ඇතුලේ 3D modeling කරන කට්ටියට නෙමෙයි
රීටොපොලොජි කරන ආටිස්ට්ලාට තමයි ගොඩක්ම තැනක් තියෙන්නේ. මොකද 3D මොඩල් ඒගොල්ලෝ මුලින් ඉඳලම හදන්නේ 3D ස්කෑන්ස් අරගෙන තමයි රීටොපොලොජි කරලා හදලා ගන්න. right. එතකොට ඒකත් රීටොපොලොජි කියන එක වෙනමම ජොබ් එකක් ගන්න පුළුවන් කැටගරි එකේ තියෙන work flow එකක්. ඊට අමතරව ටොපෝගන් කියලා තියෙනවා software එකක්. ටොපෝගන් කියලා කියන එකෙන් කරන්නේ ගොඩක් විට මේ රීටොපොලොජි කරන process එකට උදව් කරන tools ටිකක් දෙන එක. Topogun is a standalone resurfacing. Resurfacing කියලා කියන්නේ මේ retopology කරනවා කියන part එකම තමයි. The resurfacing functions in Topogun will help you modify and recreate the edge flow of your 3D models. ඒ කියන්නේ මේ retopology කරන්න දීලා තියෙන functions වලින් මේ Topogun එකේ ලස්සනට අපි 3D model එකේ retopology එක කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් 3D Max Blender ඒ වගේ software එකක් ගත්තත් ඒවටත් retopology කරන්න වෙනම tools තියෙනවා ලේසි දේවල්. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මේ Topogun කියන software එක try out කරලා ගන්න කැමති නම් ඔයාලට පුළුවන් topogun.com කියන site එකට ගිහිල්ලා මේ Topogun software එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මේ 3D modeling වලදී ඊළඟට එන අපිට critical ම කෑල්ල තමයි මේ poly count කියන කෑල්ල. poly count කියන කෑල්ලේ මොකක්ද අදහස් වෙන්නේ? The two common measurements of game models cost. අපිට මොකක් හරි දෙයක cost එකක් තියෙනවා. හරි මොකක් හරි දෙයක complexity එකක් තියෙනවා. ඒක අපි හැම වෙලාවෙම control කරන්න ඕනේ. ඔයාලට business එකක් කරන්න ගියත් ඒ business එක පටන් ගන්න cost එකක් යනවා. ඒ කියන්නේ ඔයා control කරගන්න ඕනේ තැනක් තියෙනවා. ඔයාට බෑ හිතන විදිහට business එකක් පටන් ගන්න. ඔයාට බෑ හිතන විදිහට සල්ලි වේදම් කරන්න වගේ. හරි මොකද ඔයාට ඒක ලිමිටඩ්. එතකොට ගේම් එකක් හදනකොට ගේම් එකක performance කියන එකෙන් ඒ ගේම් එක ලිමිට් වෙනවා. ෆිල්ම් එකක් හදනකොට ඒ ෆිල්ම් එකේ බජට් එකෙන් ඒ ෆිල්ම් එකේ quality එක ලිමිට් වෙනවා. ගේම් එකක් හදනකොට ඒ ගේම් එකේ performance කියන තැනින් ඒ ගේම් එකේ මොඩල් වල 3D මොඩල් වල තැනක් හිර වෙනවා. අන්න ඒක මනින ඒ cost එක ඒ 3D මොඩල් එක කොච්චර contribution එකක් දෙනවද ඒ project එකට කියන cost එක මනින එක තමයි poly count එක. එහෙමත් නැත්නම් polygon count එක කියලා කියන්නේ. ඊට අමතරව vertex count කියන එකත් මේකට ගන්නවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති 3D මොඩල් එකක් හැදෙන්නේ polygon වලින් නම් polygon කීයකින්ද හැදිලා තියෙන්නේ කියලා අපිට ගණන් කරන්න පුළුවන්. vertex නම් vertex කීයකින්ද අපේ මොඩල් එක හැදෙන්නේ කියලා අපිට ගණන් කරන්න පුළුවන්. එතකොට ඒ polygon ප්‍රමාණය අපි හදන මොඩල් එකේ polygon ප්‍රමාණය වැඩි වෙන්න ඒක rendering තැනදී ගොඩක්ම calculation එකක් නේ කරන්නේ. එතකොට මේ calculation part එක ලොකු වෙගෙන යනවා. එතකොට ඔයාට calculation part එක අඩු කරගන්න ඕනි වෙන්නේ ඇයි? ඔයාගේ game එකේ performance ටික බේරගන්න. ඔයාගේ game එක වෙන කාගේවත් computer එක ගහන්න බැරි game එකක් වුණොත් වැඩක් නැහැ. ඒ නිසා ඒ වගේම තමයි ෆිල්ම් එකකට උනත් 3D මොඩල් එකක් හදනකොට ඔයාගේ තියෙන කම්පියුටර්ස් වල පවර් එකට හරියන විදිහට ඒක රෙන්ඩරින් කරගන්න බැරි වුණොත් ඒක වැඩක් නැහැ. ඒ නිසා ඒ ලිමිටේෂන්ස් ඇතුලේ මෙන්න මේ polygon count කියන එක අපි ලිමිට් කරගන්න ඕනේ. එතකොට මේ polygon count එක අපි ලිමිට් කරගත්තම performance පැත්තෙන් සහ ඒ හැම පැත්තෙම අපිට බැලන්ස් කරගන්න පුළුවන් අපේ project එක. එතකොට මේ polygon count එකම තමයි ඔයාගේ graphic processing unit එකෙන් calculate කරන්නේ අර කිව්වා වගේ. ඒ නිසා ඔයාගේ graphic processing unit එක ලොකු වෙන්න ඔයාට දරා ගන්න පුළුවන් polygon count එක ලොකුයි. හැබැයි graphic processing unit එක පොඩි වෙන්න ඔයාට දරා ගන්න පුළුවන් polygon ප්‍රමාණය අඩුයි. එතකොට ඔයා game එකක් හදනකොට බලන්න ඕනේ ඔයාගේ game එක හදන computer එකේ graphic processing unit එකේ තියෙන power එක නෙමෙයි ඒ game එක පස්සේ ඔයා එළියට දාපුවම ඒක ගහන මිනිස්සයාගේ graphic processing unit එක කොච්චරක් තියෙද කියලා. ඒකට තමයි ඔයාලා games වලට minimum requirement එකක් කියලා එකක් දෙන්නේ. ඒ requirement එක ඇතුළේදී අඩුම මේ graphic processing unit එකවත් තියෙන්න ඕනේ මගේ game එක play කරන්න. මොකද මම ඒකට focus කරලා තමයි අපේ game එක හදලා තියෙන්නේ අඩුම කියලා කියන්නේ. එතකොට model එකේ හැටියට මොඩල් එකේ complexity එක හැටියට ඒකට පාවිච්චි කරන polygon count එක වෙනස් වෙන්න පුළුවන්.
එතකොට දැන් බිල්බෝඩ් එකක් වගේ ගත්තොත් බිල්බෝඩ් එකක් කියලා කියන්නේ මොකක් හරි පෝස්ට් එකක් හරි ඒ වගේ එකක් ගත්තොත් ඒක අපිට ඇත්තටම නිකම්ම කොටුවක් නේ. එතකොට ඒ කොටුවකට අපිට ට්‍රයිඇන්ගල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොලිගන් කවුන්ට් එක එකයි. හැබැයි ලොකු කැරක්ට් එකක් ගත්තොත් ඒ කැරක්ට් එකක් ගත්තොත් ඒකේ ෂේප් එක ගොඩක් තියෙනවා. එක එක මිනිස්සෙගේ රූපයක් ගත්තොත් ඒ 3D මොඩල් එකේ ගොඩක් ෂේප්ස් තියෙනවා. එතකොට ඒක ට්‍රයිඇන්ගල්ස් 40000ට වඩා වැඩි වෙන්න පුළුවන්. ගොඩක් විට. ගොඩක් විට ඒක ලක්ෂ දෙක ඒ වගේ යනවා. දැන් මොකද්ද මේ පොලිගන් කවුන්ට් කියලා මේ ට්‍රයිඇන්ගල් කියන එක කියන්නේ? පොලි කවුන්ට් එකේම දෙගුණය තමයි ට්‍රයිඇන්ගල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට. මොකද එක පොලිගන් එකක් ඇතුලේ නැත්නම් එක ක්වඩ් එකක් ඇතුලේ ට්‍රයිඇන්ගල්ස් දෙකක් තියෙන නිසා පොලි කවුන්ට් එක දෙකෙන් වැඩි කරපුවම අපිට හම්බ වෙනවා ට්‍රයිඇන්ගල් කවුන්ට් එක. අපි එක එක තැන්වලදී කතා කරන විදිය වෙනස්. මම අර මුලදීම කිව්වේ පොලිගන් කවුන්ට් එක අපි කල්පනා කරනවා ට්‍රයිඇන්ගල් කවුන්ට් එක කියලාත් අපි බලනවා ඕකම අපි බලනවා වර්ටෙක්ස් කවුන්ට් එක කියලා. ඒ එක එක softwares වලදී ඒක measure කරන විදිය වෙනස්. හැබැයි ඒ ඔක්කොගෙම අපි කතා කරන්නේ මේ මොඩල් එක හැදිලා තියෙන යුනිට්ස් ගාන කොච්චරද කියලා. පොලිගන් අතින් බැලුවොත් කොච්චර පොලිගන් ප්‍රමාණයකින්ද හැදිලා තියෙන්නේ? වර්ටෙක්ස් අතින් බැලුවොත් කොච්චර වර්ටෙක්ස් ප්‍රමාණයකින්ද හැදිලා තියෙන්නේ? ට්‍රයිඇන්ගල්ස් බැලුවොත් කොච්චර ට්‍රයිඇන්ගල්ස් ප්‍රමාණයකින්ද හැදිලා තියෙන්නේ? එතකොට ওই වචන තුනම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පොලි කවුන්ට් කියන එකට. එතකොට නැනයිට් කියලා කියන්නේ Unreal Engine 5 එකත් එක්ක එන මේ අලුත් ෆීචර් එකක්. එතකොට මේකෙදි මේගොල්ලෝ කියනවා පොලිකවුන්ට්ස් කියන එකට තිත තියන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම ඒකට තිත තියන්න පුළුවන්ද? දැන් ඕක කිව්ව ගමන් අපේ 3D මොඩලින් කරන කට්ටිය හිටු කියලා කෙලින්ම ZBrush එකකින් මොඩල් ටික දාන්නවා Unreal 5 එකේ නැනයිට් සිස්ටම් එකට. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අලුතෙන් ඉගෙන ගන්න එන කට්ටිය ටග් ගාලා එහෙනම් මම මේ ටොපොලොජි ගැන රීටොපොලොජි ගැන පොලිගන් කවුන්ට් ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ නේ මම මොකටද ඒව ගැන නිකන් සලකන්නේවත් මට නැනයිට් කියන සිස්ටම් එක තියෙනවා නැනයිට් කියන සිස්ටම් එක තිබ්බට නැනයිට් කියන සිස්ටම් එකේ මම මේ දාලා තියෙන පොයින්ට් හතරේ අන්තිම පොයින්ට් එක බලන්න නැනයිට් කියන සිස්ටම් එකට තාම ස්කෙලිටල් මෙෂර්ස් වලට සපෝට් කරන්න බෑ. මොකද්ද ස්කෙලිටල් මෙෂ් එකක් කියලා කියන්නේ? රිග් කරපු මොඩල් එකක්. රිග් කරපු මොඩල් කියනකොට මිනිස්සු, සත්තු, මෙකැනිකල් ඔය හේට මෙහෙට හෙලවෙන ඇනිමේට් වෙන ඕන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ඔබ්ජෙක්ට්ස් වලට නැනයිට් පාවිච්චි කරන්න බෑ තාම. එහෙනම් ඔයාට පොලිකවුන්ට්ස් ගැන ටොපොලොජි ගැන රීටොපොලොජි ගැන කන්සිඩර් නොකර ඉන්න බෑ තාමත්. ඒක ඔයාලට අමතක කරලා දාන්න බෑ. මොකද නැනයිට් කියන සිස්ටම් එක හොඳයි. ඔයාගේ එන්වයරන්මන්ට් එක හදන්න. ඒත් තාමත් ඔයාලට කැරක්ටර්ස් හදනකොට ඒ මොකක් හරි ඒ මේ නැනයිට් එකට සපෝට් නැති ස්කෙලිටල් ඕන මෙෂ් එකක් හදනකොට ඔයාලට මේ ටොපොලොජි එක රීටොපොලොජි එක සහ පොලිගන් කවුන්ට් එක බලන්න වෙනවා. මොකද ඒ දේවල් නැනයිට් එක ඇතුලෙන් නැතුව පිටින් ඒ කියන්නේ නැනයිට් එකට පිටින් ඒවා කැල්කියුලේට් වෙනවා. ඒ වගේම තමයි නැනයිට් එකට තාම සපෝට් කරන්නේ two sided materials. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් Unreal එහෙම දන්නවනම් මේවා දන්නවා ඇති. හැබැයි 3D modeling විතරක් නම් කරන්නේ ඔයා මේව සමහරට දන්නේ නැතුව ඇති. හැබැයි ටිකක් හොයලා බලන්න මොනවද කියනද මම මේ කියන්නේ කියලා. මොකද game development ගැන තමයි අපි මේ master class එකේදී කතා කරන්නේ නිසා. ඕගොල්ලෝ මේවා දැනගෙන ඉන්නවා. two sided material, glass වගේ transparent material සහ එයා එහෙම පාවිච්චි කරන්නේ අපි mask materials වලින්. එතකොට මේ කිසි දෙයක් නැනයිට් ඇතුලේ අපිට පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඔයාලට කැරක්ටර් එකකට සාපේක්ෂව glass මොන හරි glass වලින් හැදිච්ච ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් transparent මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් two sided දෙන්න ඕන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒවා නැනයිට් සිස්ටම් එකකට පිටින් ආයපව පාර කැල්කියුලේට් කරන්න වෙනවා. එහෙනම් ඕගොල්ලොන්ට තාමත් මේ 3D modeling වල basics අමතක කරන්න බෑ. Unreal Engine 5 එකේ nanite කියන සිස්ටම් එක මොකක් කිව්වත්. මොකද අපිට තාම මේක ඕන වෙන වෙලාවල් තියෙනවා. හරි. ඉතින් මේ nanite කියන සිස්ටම් එක ගැනත් අපි ඉස්සරහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද ඇත්තටම මේ කියලා පැහැදිලි කරලා. ඊට අමතරව 3D modeling ගැන කතා කරනකොට 3D modeling වල types කීපයක් තියෙනවා. මේ types කැලි දෙකකට කැඩෙනවා. on how කියන එක සහ on what කියන එක අනුව. ඒ කියන්නේ modeling කරන විදිය ගැන කතා කරොත් ඒක කැලි තුනකට කැඩෙනවා.
මොඩල් කරන්නේ මොකක්ද කියලා කතා කරොත් ඒක කැලි දෙකකට කැඩෙනවා. ඔයා මොඩල් කරන විදිය 3D මොඩලින් කරන විදි ගැන කතා කරොත් විදි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පොලිගනල් මොඩලින්, දෙවෙනි එක තමයි කර්ව් මොඩලින් සහ තුන්වෙනි එක තමයි ඩිජිටල් ස්කල්ප්ටිං කියලා කියන්නේ. මම ඔයාලට කිව්වා ස්කල්ප්ටිං කියලා කියන්නේ මොඩලින් කරන එක ක්‍රමයක් කියලා. හැබැයි ඒකෙදි අපිට ටොපොලොජි එක ගැන කන්ට්‍රෝල් එකක් තියාගන්න බැරි තැන. ඒකයි වෙනස. ඊට පස්සේ මොඩල් කරන්නේ මොනවද කියලා ගත්තොත් soft surface modeling කියලා එකක් තියෙනවා, hard surface modeling කියලා එකක් තියෙනවා. මොනවද ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට අමතරව 3D modeling softwares ගැන කතා කරොත් free softwares විදියට Dash Studio, Hexagon, Blender, Sculptris කියන softwares ටික ගන්න පුළුවන්. ඊට අමතරව industry level එකේ තියෙන advanced 3D modeling softwares ගැන කතා කරොත් Autodesk Maya, Modo, Adobe Fuse, Newtek Lightwave, Poser, Cinema 4D, Autodesk 3ds Max ඔය සෙට් එකම paid විදියට ගන්න තියෙන advanced 3D. හැබැයි අපි අපේ මේ master class එකේදී ඔයගොල්ලන්ට Blender කියන software එක තමයි highlight කරවන්නේ. මොකද Blender කියන එක දැන් සෑහෙන advanced වෙගෙන යනවා ඒගොල්ලන්ගේ තියෙන system එකත් එක්ක. ඉතින් ඔයා බැලුවේ නැත්නම් අපි Blender ගැන කරපු software category එකේ tutorial video එක අනිවාර්යෙන් බලන්න. tutorial නෙමෙයි. ඒ video එක අනිවාර්යෙන් බලන්න. ඒකෙදි Blender ඇයි විශේෂ වෙන්නේ කියලා අපි කතා කරනවා. ඉතින් මේ විදිහට කතා කරලා අපි modeling වල basics කතා කරපු ඉවර කරනවා. ඉතින් ඔයා දැන් දන්නවා vertex කියන්නේ මොනවද, edges කියන්නේ මොනවද, polygon count එක මොකද්ද, wireframe එක මොකද්ද, ඊට පස්සේ retopology කියන්නේ මොකද්ද, polygon count එක ඇයි අපිට වැදගත් වෙන්නේ, මේ දේවල් ඔයා දන්නවා. මේ දේවල් ගොඩක් ඉවර කරන්න උත්තරයක් විදිහට අපි nanite කියලා system එකක් එනවා කියලාත් ඔයා දන්නවා. ඉතින් කොහොම හරි අපි ඊළඟ basics tutorial එකෙන් අරගෙන යන්නේ අර කතා කරපු types of modeling ගැන. hard surface modeling, soft surface modeling, polygonal modeling, curves modeling සහ sculpting කියන දේවල් මොනවද කියන්නේ. ඉතින් අපි ඊළඟ tutorial එකකිනුත් නැත්නම් ඊළඟ වීඩියෝ එකකිනුත් අපි හම්බෙමු. ඊට කලින් ඔයගොල්ලන්ට අපිට මැසේජ් එකක් කියන්න තියෙනවා. ඒක තමයි master class එකේ අපි WhatsApp group එකක් හදලා තියෙනවා. ඉතින් මේ WhatsApp group එකෙන් අපෙන් ඔයාලට හම්බෙන්නේ අලුතෙන් අපේ channel එකේ දාන videos වල notifications ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ channel එකේ හරහා මේ master class brand එක හරහා අපි ඔයාලට game designing ගැන ඒ theory parts ගැන webinars ඔයාලට අරගෙන ඉන්නවා. එතකොට මේ webinars වලට සහභාගී වෙනවා නම් ඔයගොල්ලන්ට ඒ වගේ ගැන ඊළඟට එන්න තියෙන webinars වල updates අපි ඔයාලට මේ group එකේ දානවා. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න අහන්න. හැබැයි මේ ප්‍රශ්න වලට අපි group එකේ උත්තර දෙන්නේ නැති වෙයි ගොඩක් විට. පොඩි ප්‍රශ්න නම් අපිට group එකේ ඇතුලේ උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒව ලොකු ප්‍රශ්න නම් ටිකක් explain කරලා කියන්න ඕන නම් අපි ඒවට channel එක ඇතුලේ වෙනම උත්තර දීලා Q&A videos හදනවා පුළුවන් විදියට. ඊට අමතරව මේ WhatsApp group එක ඇතුලේ community එකක් විදියට ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ video game development වැඩ අනිත් අයටත් පේන විදියට මේක ඇතුලේ share කරන්න. share කරලා අනිත් අයටත් ඔයාගේ talent එක recognize කරගන්න, ඔයාව වැඩක් කියලා පෙන්වන්න ඔයාලට දේවල් share කරන්න පුළුවන්. මොකද මේක ඇතුලේ ඉන්නේ game development වලටම set වෙන කට්ටිය නිසා මේ WhatsApp group එකට. ඉතින් ওই විදිහට තමයි අපේ master class එකේ වැඩ ටික යන්නේ. ඉතින් හැම weekend එකේම අපේ videos අපි master class එකේ channel එකේ දානවා free videos. ඊට අමතරව අපි ඉස්සරහට paid webinars ගේනවා. ඊට අමතරව අපි ලොකු video game development course එකක් යනවා. ඉතින් මේ course එකට આવොත් මේ ඔක්කොටම access හම්බ වෙනවා ඔයගොල්ලන්ට free of charge. ඉතින් මේ දේවල් ගැන ඔයගොල්ලන්ට කියන ගමන් අපි මේ වීඩියෝ එක ඉවර කරමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.